මා දන්නවා මෙතන රාජ්‍ය සේවයේ දීර්ඝ කාලයක් වැඩ කරලා විශ්‍රාම ගිහපු බොහෝ පිරිසක් ඉන්නවා. ඒ නිසා රාජ්‍ය සේවය පිළිබඳවත් ඔහු මුහුණ දීපු කටුක අත්දැකීම් පිළිබඳව. එහෙම නේද? සුප්‍රීම කෝට් කීපරක් ගියත් නේද? ඉතින් ඒ විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ නිසා මම ඒකේ කරුණු ගොඩාක් කියන්න යන්නේ නැහැ. ඔයගොල්ලෝ අත්විඳලා තිබෙනවා රාජ්‍ය සේවය අපි මුහුණ දී තිබෙන ගැටලු. ඇත්තටම අද රාජ්‍ය සේවයේ පිළිබඳව ගත්තොත් කරුණු දෙකක් ප්‍රධාන වශයෙන් තිබෙනවා. එකක් සේවයේ යෙදෙන වෘත්තිකයා රාජ්‍ය සේවකයා තෘප්තිමත් නැහැ. එහෙමද? ඊට පස්සේ ඒ සේවය ලබා ගන්නා ජනතාව තෘප්තිමත් නැහැ. නේද? ජනතාවගේ පැත්තෙන් ඇහුවොත් අපිට වැඩක් කරගන්න අමාරුයි. අපිට ගොඩක් රස්තියාදු වුණා. ලියුමක් ලැබුණට පිළිතුරක් ලැබෙන්නේ නැහැ. නේද? ඒ නිසා මම හිතන්නේ අද රාජ්‍ය සේවය අපි පැති දෙකක අර්බුදයකට මුහුණ දී තිබෙනවා. එකක් එහි සේවය කරන ලබුණු සේවකයා අතෘප්තිමත් රාජ්‍ය සේවයක නිරත වීම. දෙක එහි සේවය ලබා ගන්නා ජනතාව තෘප්තිමත් භාවයක නොමැතිකම. එහෙනම් අපි රාජ්‍ය සේවයේ මේ කරුණ දෙක සැලකිල්ලක් කොට තමයි අපි අපේ රාජ්‍ය සේවයට අවශ්‍ය වෙන ප්‍රතිසංස්කරණ ගෙන ආ යුතු වන්නේ. එහිදී වර්තමාන ආණ්ඩුව මේ සඳහා අරන් තිබෙන ක්‍රියාමාර්ග මොනවද? ඒක ටිකක් බලමු. එකක් තමයි වර්තමාන ආණ්ඩුව රාජ්‍ය සේවයේ උපයෝගිතාව ඕනෝන් උපයෝග කරගන්නේ කොයි ආකාරයකද කියන සංඥාව මම හිතන්නේ දිවුරුම් දීලා දවස් 2-3ක් යනකොට ඔප්පු කරා. එයන් කවරක්වත් නෙමෙයි මොකක්ද? මේ මොහොතේ රාජ්‍ය සේවයේ ඉන්න ඉහළම නිලධාරියා ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මම හිතනවා ලංකාවේ එකම අමාත්‍යාංශ ලේකම්වරයා වෙන්නේ නැති ශ්‍රේෂ්ඨාධිකරණයේ කිසිදු රාජ්‍ය සේවයක් දැරීමට නුසුදුසු බව තීරණය කරපු කෙනෙක් ජනාධිපතිවරයාගේ ජනාධිපති ලේකම් බවට පත් වෙනවා. රාජ්‍ය සේවයේ ඉහළම නිලධාරිය බවට පත් වෙනවා. ඊළඟ ඔහුගේ උපදේශකයා බවට පත් වෙනවා. සමහරට ලේකම්ටත් වඩා උඩින් වෙන්න පුළුවන් උපදේශක. උපදේශක බවට පත් වෙන ලලිත් වීරතුංග මේ වෙනකොටත් මහා අධිකරණයෙන් අච්චු ලබලා ඉන්න. අභියාචනාධිකරණයේ අභියාචනා නඩුවක් තිබෙන කෙනෙක් අපේ රටේ ජනාධිපතිවරයාගේ උපදේශක බවට පත් වී තිබෙනවා. අග්‍රාමාත්‍යවරයාගේ ලේකම්වරයා නේද? ඔහු විශාල චෝදනාවන් තිබුණු මහා අධිකරණයේ නඩු ගොනු වෙලා තිබුණු කෙනෙක්. කවුද? දන්නව කවුද? ගාමිණී. නේද? ඉතින් මොකද්ද වෙලා තිබෙන්නේ? ඒ නිසා ආණ්ඩුව බාර ගන්නකොටම රාජ්‍ය සේවය පිළිබඳව තමන්ගේ තිබෙන සංඥාව අපිට දුන්නා. ඊළඟ මේ රාජ්‍ය සේවය වෙනස් කිරීම සඳහා ඔවුන් උපාය මාර්ගයකට තෝරාගත්ත කරුණු කීපයක්. එක රාජ්‍ය සේවයේ ප්‍රධාන තැන්වලට හමුදා ප්‍රධානීන් ස්ථානගත කිරීම එකක්. දෙක ජනාධිපතිවරයා පෞද්ගලිකව මැදිහත් වී ආයතන කාර්යක්ෂම කිරීම සඳහා දරන ප්‍රයත්න කඩා පැනීම. තුන රාජ්‍ය සහ ප්‍රධාන රජයේ සංස්ථා සහ මණ්ඩලවලට නේද මොකද්ද සම්මුඛ පරීක්ෂණයක් හරහා ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් තෝරාපත් කරගන්නවායි කියන එක. ඔක තමයි මේ රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීම සඳහා ඔවුන් විසින් තෝරාගත්තු මාවත. එක හමුදා නිලධාරීන් බොහෝ තැන්වල ස්ථානගත කිරීම. ජනතාවගේ යම් කැමැත්තක් තිබුණා ඒකේ මොකක් හරි වෙයි කියලා. හැබැයි සිද්ධ වුණාද? දැන් අපි දන්නවා අපේ රටේ වී අලෙවි මණ්ඩලයේ වී මිලදී ගැනීම සඳහා මීට පෙර සිද්ධ වුණේ දිසාපතිවරු හරහා. ඒ දිසාපතිවරුන්ගේ එක ඉවත් කරලා එය හමුදා යාන්ත්‍රණයකට බාර දුන්නා. ඔබට මතක ඇති එක වී පිළිබඳ සාකච්ඡාවකදී එක බ්‍රිගේඩියර් ඒ බාර හිටපු බ්‍රිගේඩියර් මහත්මයා කියනවා
අපි වීතක කොච්චර තියනවද කියලා දන්නවා. තියෙන තැනුත් දන්නවා. ගබඩක් දන්නවා. කිසි කෙනෙකුට අහංගන්න දෙන්නේ නැහැ කිව්වා. නේද? ජනතාව හිතුවා මේ සිරණ මෝල්කාරයෝ ආම්බාම් කරලා තමයි නතර වෙන්නේ කියලා. ප්‍රතිඵලය මොකක්ද? අවසානයේදී අපේ රටේ ප්‍රධාන මෝල් හිමිකරුවන් කිව්වා මෙච්චරයි වී තියෙන්නේ කියලා ඔළුව වන්නට සිද්ධ වෙනවා. ඇත්තටම හමුදා සේවයේ ඉතාමත් හොඳ කාර්යක්ෂම දේවල් කරපු බොහෝ නිලධාරීන් අපහසයටපත් වෙනවා. මේකෙන් විරාති. ඊළඟ පාරිභෝගික අධිකාරියේ සභාපති ධූරයට ඒ වගේම හමුදා ප්‍රධානියෙක් පත් කරා. රසිතුව පාරිභෝගික අධිකාරිය කාර්යක්ෂම කරලා ජනතාවගේ නේද සේවාවන් සපයයි. හැබැයි ඔහුට සිද්ධ වෙන්නේ මොකද්ද? ප්‍රධානම මෝල් හිමිකරුවෙක් ඉදිරියේ නේද ඔහුට දන ගන්න සිද්ධ වෙනවා. අපි දැක්කනේ නේද? ඒ කියන්නේ මෝලට යනකොට හාල් කිලෝ එක සහතික මිල රුපියල් 90යි. ඇවිල්ලා දවස් දෙකක් යනකොට 98යි. ඒ වගේම මම හිතන අපේ චන්ද්‍රසිරි සහෝදරයෝ ඉන්නවා. වරාය සභාපති ධූරයට හිටපු හමුදාපතිවරයෙක් පත් කරනවා. දයරත්නායක මහත්මයා නේද? එතකොට හැබැයි වරායට ගෙන්නන ලද දොඹකර බා ගන්න බැරි වෙනවා ඒ සභාපතිවරයාට. දින 11ක් යනකම්. මම හිතා ඩැමරේජස් කිව්වා දවසකට ලක්ෂ 80 ගානේ නේද? දින 11. ඒක ලක්ෂ 980ක්. ප්‍රමාද ගාස්තු ගෙව්වා නේද? අපේ නැවකින් අපේ දොඹකර අපේ වරායට ඇවිල්ලා අපිට බාන්න දෙන්නේ. ඒතර වරාය බාර සභාපතිවරයා කවුද? හිටපු හමුදාපතිවරයෙක්. හැබැයි ඒකෙන් ප්‍රතිඵලයක් ලැබිලා නැහැ. ඒ නිසා අපි හිතනවා නම් රාජ්‍ය ආයතන මේක අපි කවුරුවත් තේරුම් ගන්න බෑ මේක හමුදා ආණ්ඩුවක් නෙවෙයි. ඒකත් වරදව ගන්න එපා. හමුදාව රාජ්‍ය මෙහෙයවීම් කටයුතු සඳහා උපයෝග කරගන්න. ඕකනේ කරලා තියෙන්නේ. හිටපු හමුදා නිලධාරීන් විශාල ප්‍රමාණයක්. හැබැයි මොකද සිද්ධ වෙලා තියෙන්නේ? ඒකෙන් පෙන්눔 කරනවා එවැනි දෙයකින් මේ රාජ්‍යංශ කාර්යක්ෂම කරන්න බැරි බව. ඒකත් අසාර්ථකයි. දෙවැනි එක ජනාධිපතිවරයා රාජ්‍යංශ වෙත කඩා පැනීම. ඉස්සලම ගියා මොකද? RMV මෝටර රථ කොමිෂන් ප්‍රවාහන. හරි එතෙන්ට ගියා. සාමාන්‍යයෙන් RMV එක ගැන තිබුණේ ලොකු විවේචනයක් තියෙනවා. එතන එක අපි දන්නවා ලොකු විවේචනයක් තියෙනවා. ඒක ගිහලා මොකද කරේ? ගිහලා කිව්වා අතර රිසෙප්ෂන් එකේ ඉන්න ගෑල්ලා මට කිව්වා මේක හොඳ මුදුකාංග පද්ධතියකට ඇතුළත් කරන්න කිව්වා. ඒ ගාල්ලමට ඒක අමාත්‍යංශයේ ලේකම්වරයාට කියලා ලේකම්වරයා හරහා මුදල් වෙන් කරලා අදාළ ආයතනට මුදල් ලැබිලා ඒක කරන්න. නේද? ඊට පස්සේ කිව්වා මම තව සතියකින් එනවා. නේද? සතියෙන් එනකොට මේ තත්ත්වය අවලංගු වෙලා තියෙනවා. දැන් මම හිතන මාස 3මාරක් විතර වෙනවා. දැන් ගිහිල්ලා බැලුවොත් RMV එකේ එදා තිබුණු පොලිමට වඩාද වැඩි. ඉනිස එකෙන් කියන්නේ මොකක්ද? Taman කඩාපැනීමෙන් මේකට විසඳුම් හොයාගන්නත් බැරි බව. ඒ වගේම ගියා මහා ස්පිරිතාලෙට නේද? මහා ස්පිරිතාලෙට ගිහලා කිව්වා මේ ලෙඩ්ඩු හිටගෙන ඉන්නවා. බෑ මේගොල්ලෝ ඉඳගෙන ඉන්න තියෙන්න ඕන. මතකද? හරිද? ඒතකොට හිතනවා මහා ස්පිරිතාලේ කාර්යක්ෂම වේවි කියලා. එහෙම වෙන්නේ නැහැ. අදත් මහා ස්පිරිතාලේ ඒ විදිහටම. ඊළඟ මට මතකයි ලංකා බැංකුවේ නිලධාරීන් කැඳවලා කිව්වා මේ අදාළ ණය දෙන්නේ නැති නිලධාරීන් අයින් කරන්න කිව්වා. මතකද? හරිනම් නියමිත රෙගුලාසි සම්පූර්ණ නොකර කෙනෙකුට ණය දෙනව නම් තමයි නිලධාරිය අමාරු කරන්න ඕන. හරිද එහෙමද? හැබැයි බැංකුවේ නිලධාරි මහත්තයා ඒක අහගෙන ගිහිල්ලා පරණ විදියටම වැඩ. නේද? අලුත් දෙයක් නෑ. ඊළඟ මම මිනිත්තුරු දෙපාර්තමේන්තුවට ගියා. එතනත් එහෙම. ඊළඟ මහ බැංකුවේ නිලධාරීන් කැඳවලා නේද? විශාල ප්‍රහාරයක් එල්ල කරා. මෙහෙම ජනතාව සතුටුම දැන් නම් මහ බැංකුව වද්ද කාර්යක්ෂම වෙයි. සමහර ඡායාරූප ගියා එදා රැය 7ටත් ලයිට් දාලා තිනවා කියලා. මම දැක්ක නියෝජ්‍ය අධිපතිතුමා නන්දලාල් මහත්මයා කියලා කිව්වා ඒකට අපිට අලුත් දෙයක් නෙවෙයි අපි බොහෝ කාලයල් වල රාත්‍රී වැඩ කරනවා කිව්වා. හරිද? ෆොටෝ එක අරන් තියෙන එදා විතරයි කිව්වා. මේ බොරුවනේ මේ කරන්නේ. හරිද? නන්දලාල් මහත්මයා කිව්වනේ නියෝජ්‍ය අධිපතිතුමා මම දැක්කා සම්මුඛ සාකච්ඡා මේ කතාව කියලා. ඒතර කට්ටිය හිතුවා දැන් මහ බැංකුවේ නම් කාර්යක්ෂම වෙයි වාර වැඩක් වෙයි කියලා. නෑ. කොහොම සද්ද දාපුවම මොකද කරන්නේ? යනකොට කියාගෙන යනවා. එයා නම් කියයි අපිට දන්නේ කියලා. අපි දන්නවා. නේද අසෝකමත්? ඔබට කියන්නේ. එයා නම් කියයි අපි දන්න ඕනේ වෙන්නදී. හරිද? ඒ නිසා ජනාධිපතිවරයාගේ බැන වැදීමෙන් හෝ ජනාධිපතිවරයාගේ කඩා වැටීමෙන් හෝ
රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න බැරි බව ඔප්පු කරලා ඉවරයි. ඊළඟ මොකද්ද කිව්වේ? ඊළඟ කිව්වා මේ රජයේ සංස්ථා සහ මණ්ඩල පාලනය කිරීම සඳහා නේද? විශේෂ තෝරා ගැනීමේ මණ්ඩලයක් දානවා. ඒකට ඉල්ලුම් පත්‍ර දාන්න කිව්වා. ඒ ඉල්ලුම් පත්‍ර වලින් කට්ටිය තෝරා ගන්නවා කිව්වා. එතන මොකද උනේ? පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාට තෝරාගත කවුද? මාර්ගම සංවිධායක කවුද? කොඩිකාර. ඊළඟ පරිසර අමාත්‍යාංශයේ සභාපතිවරයා බවට පත් කරගන්න කවුද? වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ උන දැව කැපුවා කියලා වංචාවට හවුල් වෙච්ච කෙනා මධ්‍යම පරිසර අධිකාරිය සභාපති කරනවා. එස් සමරසිංහ. නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා බවට පත් වෙනවා. පොදු ජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා. නේද? නිවාස සංවර්ධන අධිකාරිය නෑ නිවාස සංවර්ධන අධිකාරිය බව. රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයා බවට පත් වෙනවා. ජාතික මේ NSB බැංකුවේ ඉන්නකොට ජාතික ඉතිරිරිමි බැංකුවේ ඉන්නකොට හරිද? ඒකේ සභාපතිවරයාට හැටියට ඉඳලා මට මතකයි පාර්ලිමේන්තුවේ මම ඔහුගේ වියදම් පිළිබඳ ක්‍රෙඩිට් කාඩ් එකකින් කරලා තියෙන වියදම් පිළිබඳ මම කතාවක් කරලා පෙන්නුවා. උදේට මැක්ඩොනල්ඩ් එකේ කනවා, 9ට චයිනා හට් එකකට යනවා, 10ට විතර ආයතනකින් කනවා. හරිද? ඒ කියන්නේ 7-8 වතාවක් දවසට මම පාර්ලිමේන්තුවේ ඇහුවා සභාපතිවරයාගේ බඩ අම්බලමත්ද කියලා. පාර්ලිමේන්තුවේ එහෙම සඩ්ගත වෙලා තියෙනවා. හරි මං ගාව ක්‍රෙඩිට් කාඩ් එකේ සම්පූර්ණ විස්තර තිබුණා මං ගාව. ඒතර එයා දැන් මොකද කරලා තියෙන්නේ? එයා රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයා බවට පත් වෙලා තියෙනවා. හරිද? මම මේ කියන්නේ අපිට හැදුවා කතාවක් මොකද්ද? දැන් මේ ආයතන බාර දෙන්නේ ආයතන පිළිබඳ අත්දැකීම් තියෙන මේ වියකේ කණ්ඩායම් වලට කිව්වා. නමුත් එහෙම වෙලා නැහැ. ඒ නිසා මොකද්ද තියෙන්නේ? ජනතාව අපේක්ෂා කරනවා නම් කාර්යක්ෂම රාජ්‍ය සේවකයෙක්, රාජ්‍ය සේවය. ජනතාව රාජ්‍ය සේවකයන් අපේක්ෂා කරනවා නම් තෘප්තිමත් සේවය. ඒ දෙකම සපුරන්න අසාර්ථක වී තිබෙනවා. නේද? මම හිතා රාජ්‍ය සේවක විශාල බලාපොරොත්තුවක් තිබුණා. නේද? ඒ නිසා මා හිතනවා අපි හමුවේ අදත් ඉතිරි වී තිබෙනවා. කොහොමද ජනතාවට කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ලබා දෙන්නේ? කොහොමද එහි වැඩ කරන සේවකයන්ට තෘප්තිමත් රාජකාරී ජීවිතයක් අරන් දෙන්නේ? ඕක තමයි අභිමානවත් රාජ්‍ය සේවයක් ගොඩනගන්නේ කොහොමද කියන එක අපේ මූලික ප්‍රස්තුතියේ මූලික ප්‍රශ්නේ. දැන් අපි ගත්තොත් මාසෝක පිරිස් මහත්මයන් ඇහුවා අපි අහලා තියෙනවා අපේ ඉතිහාසයේ මේ අපිට කීර්තිමත් රාජ්‍ය සේවයක් තිබ්බා කියලා අපි කවුරුත් මං හිතන්නේ නේ සාමාන්‍ය කෙනා අපිට කීර්තිමත් රාජ්‍ය සේවයක් තිබුණා ඉතිහාසයේ නේද? ඒ කීර්තිමත් රාජ්‍ය සේවයේ බොහෝ දුරට 70 දශකයට එහා පැත්ත. විශේෂයෙන්ම 1972 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ස්වාධීන රාජ්‍ය සේවා කොමිෂන් සභාව අහෝසි කිරීමත් බොහෝ පත් කිරීම වල බලය කැබිනට් මණ්ඩලයට දේශපාලන අධිකාරියට ගැනීමත් තමයි අපේ රාජ්‍ය සේවය බිඳවැටීමේ ආරම්භය. තමයි ආරම්භය. ඊළඟ අපේ රාජ්‍ය සේවය බිඳවැටීමට ඊළඟ ප්‍රධාන කරුණ හැටියට සැලකුවේ 1978 බලයටපත් වූ ආණ්ඩුව අනුගමනය කරන ලද ආර්ථික ප්‍රතිපත්තිය. ඒකත් වැදගත්. ඒ කියන්නේ එකක් හේතු වුණා රාජ්‍ය සේවකයන්ගේ පත්වීම, ඒ කියන්නේ බඳවා ගැනීම, උසස් කිරීම, මාරු වීම, දේශපාලන අධිකාරියට නතු කර ගැනීම. දෙවෙනි කරුණ 78න් පස්සේ ආපු ආර්ථික ක්‍රමවේදී. 1978 බලයට පත් වෙච්ච ආණ්ඩුව කල්පනා කරා තව දුරටත් රාජ්‍ය අංශය ඒගොල්ලන්ගේ ආර්ථික උපාය මාර්ගයේ වැදගත් කොටසක් නෙවෙයි කියලා. ඒක වැදගත් කොටසක් නෙවෙයි රාජ්‍ය අංශය. ඒ නිසා උන්ගේ ප්‍රධාන සැලසුම බවට පත් උනේ රාජ්‍ය කාර්යභාරය නීති සම්පාදනය කිරීමත් යටිතල පහසුකම් සම්පූර්ණ කිරීමත් විතරයි. ඒක රජයට පැවරෙනවා නීති සම්පාදනය කරන නීති හදන්න නේද? රජයට පැවරෙනවා යටිතල පහසුකම් සංවර්ධනය කරන්න. අනිත් සියල්ල වෙළඳපොළ තර්කණය අනුව සිද්ධ වේවි. ප්‍රවාහණය මතක ඇති පොකුරු සමාගම් හදලා ඒ සමාගම් අතර තරඟ අපි සේපල සෝදරයෝ ඉන්නවා නේද? පොකුරු සමාගම් හදලා ඒ පොකුරු සමාගම් අතර සිද්ධ වෙන තරඟයේ විසින් ප්‍රවාහන සේවයක් ලබා දෙවි කියලා කල්පනා කරා. ඒ කියන්නේ රාජ්‍ය අංශය අත්හැරලා රජයේ කාර්යභාරය යටිතල පාසුකම් පාලම් බෝක්කු පාරවල් සංනිවේදන උපකරණ සවිකිරීමත් පාර්ලිමේන්තුව වරා නීති සම්පාදනය කිරීම. අනිත් සියල්ල වෙළඳපොළ තර්කණයකට වෙළඳපොළේ ඇති වෙන තරඟයේ විසින් අනිත් සියල්ල ගුණාත්මක භාවයකට ගෙනෙවි කියලා කල්පනා කරා. එනිසා 78 ආණ්ඩුවේ ප්‍රතිපත්තියෙන් බවට පත් උනේ
රාජ්‍ය අංශය දිය කර හැරීම. මේක තමයි වැදගත්ම. රාජ්‍ය අංශය දිය කරන්නේ. බොහෝ දේවල් රාජ්‍ය අංශය අත්හරිමින් ආවා. රාජ්‍ය අංශය බොහෝ දේවල් අත්හරිමින් ආවා. මොකද තවදුරටත් රාජ්‍ය අංශය අපේ රටේ වැදගත් කාර්යභාරයක් කරන කොටසක් ලෙස කල්පනා කරේ නේ. ඒ නිසා මේ කරුණු දෙක බලපෑවා අපේ රාජ්‍ය සේවයට මෙවැනි තත්ත්වයක් උරුම වෙන්න. එකක් රාජ්‍ය සේවයට ආපු දේශපාලන මැදිහත් වීම. දෙක රාජ්‍ය සේවය පිළිබඳව ආර්ථිකයේ කොතන තැනද ස්ථානගත කරන්නේ? එතන තමයි මොකද්ද? රාජ්‍යයේ නේද වැදගත් කොටසක් නොවේ කියන එක. ඊළඟ ඒ මොහොතේ ආණ්ඩු ගන්නා ලද බොහෝ තීරණ තවත් විශාල ප්‍රමාණයකින් රාජ්‍ය සේවකයා තෘප්තිමත් කරන්න හේතු සාධක වුණා. විශාල ප්‍රමාණයක්. නේද? විශාල ප්‍රමාණයක උදාහරණයකට ගත්තොත් දැන් මට මතකයි අපි ගුණසේකර මහත්තයා හිටිය නම් අසනීප නිසා සහභාගී වුණේ නැහැ නේද? මට මතකයි එක කතාවක් කරලා කිව්වා ගුණසේකර මහත්තයා ඔහුට රජයේ පත්වීම් 3ක් ආවා කියලා. රජයේ පත්වීම් 3ක් ලැබුණා. ඒ රජයේ පත්වීම් 3ම ලැබුණේ තැපල්කරු ඇවිල්ලා ලියුමකින් තමගේ පත්වීම බාර දුන්නා අහවල් දිනේ වැඩට එන්න කියලා. හැබැයි දැන් පත්වීම් බාර දෙන්නේ ඇමතිවරයා. එනිසා මට මතකයි ගුණසේකර මහත්තයා ඇහුවා ඇමති තැපල්කරු වෙලාද තැපල්කරු ඇමති වෙලාද කියලා. ඉතල එමනේ අසක මත නේද? පත්වීම් ලිපියනවා ගෙදරට. ඔයාට මේ පත්වීමක් ලැබී තිනවා. අහවල් දවස ඔබ ගිහලා වැඩ බාර ගන්න. අද මොකද කරන්නේ? අද පත්වීම් ලිපිය දෙන්නේ කවුද? ඇමතිවරයා. පොලිමේ මං හිතන්නේ ඒ කියන්නේ ඕම හිටගෙන එකින් එකට 2000 නේද? සමහර 1000කට 2000කට දෙනවා හරිද? මං කියන්නේ ඒකට ඇමතිවරයාට මොකද්ද? ඒ නිසා මේ දේශපාලනේ අපේ රටේ රාජ්‍ය සේවයේ පත් කිරීම වලට ප්‍රධාන ලෙස බලපෑමක් ඇති කරා. ඒ නිසා රාජ්‍ය සේවයට කැමැත්තක් තිබුණු කාර්යක්ෂම වැඩ කරන්නත් පුළුවන් බොහෝ අය රාජ්‍ය සේවයට බැඳෙන්න අකමැත්තක් දැක්වුවා. අකමැත්තක් දක්වන්න හේතුව තමයි ඇයි රජයේ රස්සාවක් ගන්න නම් දේශපාලකයා පස්සේ යන්න ඕනේ. එහෙමනේ. අද ගිහිල්ලා බැලුවොත් ඕගොල්ලෝ අසක මහත්තයා දන්නවා ඇති හම්බන්තොට ගිහිපෙකේ හම්බන්තොට දැන් ඒගොල්ලන්ගේ කැන්වස් ව්‍යාපාරය යන කවුද? කවුද කැන්වස් ව්‍යාපාරය? උපාධිධාරී. දැන් ඉන්න උපාධිධාරීන් ගොඩාක් ඇමතිවරු එකතු කරගෙන කැන්වසින් යන ගෙනියනවා. අවුරුදු 3-4ක පාඨමාලාවක් හදාරලා විශ්වවිද්‍යාලේ නේද? කළමනාකරණය පිළිබඳ අධ්‍යයනය කරලා කළමනාකරණය පිළිබඳව ප්‍රායෝගික පාඨමාලා හදාරලා අපේ අනිල් ජයන්ත වගේ ආචාර්යවරු දිවාරය නොබලා උගන්වලා එහෙමනේ නේද? ඔන්ලයිනුත් මේ දවස්වල උගන්වලා විශාල මහන්සියක් වල රටට ශ්‍රම සම්පතක් නිර්මාණය කරන ඉතාමත් හොඳ දැනුම හැකියාව තියෙන ශ්‍රම සම්පතක් නිර්මාණය කරනවා. ඒ ශ්‍රම සම්පතට මොකද වෙන්නේ? ඡන්ද කාලට කැන්වස් යනවා නාමල්ගේ මහින්ද අමරවීරගේ ලක්ෂ්මන් යාපගේ මහින්දානන්දගේ නේද? ඒ කියන්නේ මොකද්ද? පත්වීම ගන්නකොටම කොන්ද කඩනවා. වරයිනේ නේ. ඊට පස්සේ පත්වීම මෑත කාලේ හදපු ගොඩාක් අලුත් තනතුරු වලට ඉහළට යාමේ ක්‍රමවේදයක් නැහැ. ඉස්සර අපි දන්නවා ලිපිකරුවෙක් හැටියට බැඳිලත් රාජ්‍ය සේවයේ ඉහළම තනතුරු වලට ගිහිල්ලා විශ්‍රාම ගිහපු රාජ්‍ය නිලධාරියෙක් ඉන්නවා. එමුනේ අසුකමද නේද? අද තියෙනවද? අද සංවර්ධන නිලධාරියෙක් කියලා බඳ උපාධියක් තියෙන කෙනෙක් සංවර්ධන නිලධාරිය කියලා බඳව ගන්නවා. නේද? විශ්‍රාම යන්නෙත් මොකේද? සංවර්ධන නිලධාරිය. සමෘද්ධි නියාමක කියලා බඳව ගන්න නිලධාරියෙක්. දැන් මම සංවර්ධන නිලධාරීන් 35000ක් විතර ඉන්නවා උපාධි තියෙන අය. ඉතින් සාමාන්‍ය වසරකට විශ්වවිද්‍යාලය ගන්නේ 30000ක් වගේ. ඒතර එක වසරකට විශ්වවිද්‍යාලය ගත්තු සියලුම විශ්වවිද්‍යාල වලට සියලුම පාඨමාලාවල් වලට ගත්තු ප්‍රමාණයට වඩා වැඩි අද කවුද? සංවර්ධන නිලධාරීන් 35000ක් විතර ඉන්නවා. විවිධ පාඨමාලාවන් හදාරපු අය. සමහර අය වාණිජ්‍ය වේදික ඉගෙන ගත්තු අය, සමහර අය ඉතිහාස අධ්‍යයනය කරපු අය, සමහර අය භූගෝල විද්‍යාව අධ්‍යයනය කරපු අය, සමහර අය නේද රාජ්‍ය පරිපාලන අධ්‍යයනය කරපු අය, විවිධ විෂයන් අධ්‍යයනය කරලා විශ්වවිද්‍යාලේ මොකද කරන්නේ? හැම කෙනාම ගමේ කවුද? සංවර්ධන නිලධාරිය. එතකොට එතෙන්ට බඳවා ඒ සංවර්ධන නිලධාරියගේ කාර්යභාරය කිරීම සඳහා තියෙන පාඨමාලාව මොකද්ද කියලා නේ. ඕනෑම වර්ගයක කෙනෙක් සංවර්ධන නිලධාරිය. ඊට පස්සේ එයාට එතනින් එහා නේද ඉහළට යාම සඳහා කිසිදු
එයා බැඳෙනකොට සංවර්ධන නිලධාරියාට විශ්‍රාම යන්න වෙන්නේ සංවර්ධන නිලධාරිය. බැඳෙනකොට සමෘද්ධි නියාමක විශ්‍රාම යන්නේ සමෘද්ධි නියාමක. නේද? එනිසා ඒගොල්ලන්ට තමන්ගේ සේවයේ තෘප්තිමත්භාවය එතනක් නෑ. එක බඳවා ගැනීමේදී නේද? දෙක ජොබ් එක ගත්තට පස්සේ මම දන්න පොලිස් නිලධාරීන් ඉන්නවා. සාමාන්‍ය පොලිසිය ගත්තොත් PC මහත්තයා තමයි එන්නේ පොලිස් කොස්තාපල් තන්ත්‍ර බඳවගත්තු අය. සාමාන්‍යයෙන් තියෙන අවුරුදු 12න් පළමු උසස් වීම ලැබෙන්න ඕන. සමහරට අවුරුදු 6න් ලැබෙන්න ඕන කියලා. හැබැයි 1996 බඳවගත්තු අය. හරිද? 2020 විශ්‍රාම යනකොටත් PC. මට සමහර පොලිස් මහතුරු කියනවා කසාද බදිනකොටත් PC. හරිද? විශ්‍රාම ගිල්ල ගෙදර එනකොටත් PC. නේද? ඉතින් සාමාන්‍ය බිරිඳ කැමති තරුවක් ගහලා පටියක් ගහලා මහත්තයෝ නේ විනුනේ. එහෙම එකක් නැහැ කිව්වා. ඒ නිසා ඉතින් නේද? මොකද තේරුම් මම කියන්නද? ඒ නිසා වෙලා තියෙන දේ තමයි රාජ්‍ය සේවයට නිසි බඳවා ගැනීමේ ක්‍රමවේදයක් හා නිසි උසස් වීමේ ක්‍රමවේදයක් සහ නිසි රාජකාරියක් නේ. මට මතකයි එක කාලයක් ගත්තා පුස්තකාල සහායකවරු. පුස්තකාල සහායකවරු පත්වීමට ගත්තා ඉස්කෝලේ පුස්තකාලයක් නෑ. පුස්තකාල සහායක. සමහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට රැකියාවලට ගත්තා සංගීත පුටුතරගි වගේ. කවුරු හරි නැගිටලා ඉන්න පුටුවක වාඩි වෙන්න. නේද? ඒගොල්ලන්ට නිසි රාජකාරියක් නෑ. ඒතකොට Tamanට මේ කවුද මේ ඉන්නේ? මෙතන ඉන්න හැම කෙනාම බලන්න. Taman පළමු දවසේ රාජ්‍ය සේවයට බැඳෙනකොට මොකද Tamanට තිබුණේ? මම රජයේ සේවකයෙක් හැටියට යනවා. මට රජයේ භාණ්ඩාගාරයෙන් වැටුපක් ගෙවනවා. ඒ වැටුපට අදාළ සේවයක් සපයනවායි කියන පොඩි උණක් එක්ක තමයි රාජ්‍ය සේවයට බැඳෙන්නේ. බැඳලා පුළු මාස දෙක තුනේ පොඩි. දැන් පාසල ගුරුවරයෙක් හැටියට බැඳුනහම මොකද වෙන්නේ? මුල් මාස අවුරුද්දක විතර උනන්දුවෙන්ම උගන්වනවා. නේද? ඇවිල්ලා. හරිද? හැබැයි මොකද වෙන්නේ? ඉතා කෙටි කාලයක් ඇතුළත, ඉතාමත් කෙටි කාලයක් ඇතුළත අර රාජ්‍ය සේවයට බැඳෙනකොට තිබුණු තෘප්තිමත්භාවය ආරක්ෂා කරගන්න බැරි වෙලා. ඒ එකක් નિયમિત බඳවා ගැනීම ප්‍රතිපාටියක් නැහැ. નિયમિત උසස් වීමේ ප්‍රතිපාටියක් නැහැ. નિયમિત මාරු කිරීමේ ප්‍රතිපාටියක් නැහැ. ඒ සියල්ල දේශපාලන හස්තයේ විසින් ගිලගත්තා. අන්නේ දේශපාලන හස්තයේ විසින් ගිල ගැනීම තමයි අපේ රාජ්‍ය සේවය බිඳ වැටෙන ප්‍රධාන සාධකයක් බවට අදපත් වෙලා තිබෙනවා. 14ක් රාජ්‍ය නිලධාරීන් 14ක් රාජ්‍ය නිලධාරීන් ඉන්නවද ඒ දේශපාලන අධිකාරියට යටත් නොවි හැප්පෙන. හැබැයි වටේ ඉන්න අය කියන මොකද්ද? කළු ගලේ ඔලුව ගන්න එපා කියලා. එන්ටර් නේද? නඩු කීයක් දැම්මද? හොඳට මෙතන ඉන්න ගොඩක් නේද? නඩු දාපු අය. හරිද? ඒ කියන්නේ Tamanට අසාධාරණ රුත්. ඒ නිසා අද Tamanට සාධාරණ රැකියාව සාධාරණ ලෙස තමගේ සේවා සැපීම වෙනුවෙන් නේද? ආණ්ඩුවත් එක නඩු කියන්න වෙලා තිබෙනවා. නේද? FR නඩු ගොනු කරන්න සිද්ධ වෙලා තිබෙනවා. එයි රාජ්‍ය සේවය මුළුමනින්ම දේශපාලන විසින් ගිලගෙන තිබෙනවා. ඒ නිසා අද රාජ්‍ය සේවයේ ගොඩාක් පත්වීම්. ඒක හේතුව තමයි මොකද්ද? එක පැත්තක රාජ්‍යාංශය අකුලනවා. රාජ්‍යාංශය අකුලනවා. අනිත් පැත්තෙන් දේශපාලන පත්වීම් දෙනවා. අපි කියන්නේ රාජ්‍යාංශය පළල් කරමින් රස්සාවලට දෙනව නෙවෙයි. රාජ්‍යාංශය අකුලමින් දෙනකොට මොකද වෙලා තිබෙන්නේ? බොහෝ අයට රාජකාරියක් නෑ. මම දන්න සමහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පිරීලානේ. කවුද නැත්තේ? කවුද සංස්කෘතික නිලධාරියෙක් ඉන්නේ? පළාත් සභාවෙත් ඉන්න මධ්‍යම ආණ්ඩුවෙත් ඉන්න. පන්සල් බලාගන්න කෙනෙක් ඉන්න සමායෝජක කියලා. එයාගේ වැඩි මේ පළාතේ පන්සල් ටික බලාගන්න එක. ඒවා බලා ගන්න උනා අදාළ සංඝනායක ඒ කණ්ඩායම් නේද? මම කියන්නේ ගත්තොත් එහෙමයි. ඉතින් මේ ඔක්කොම අද සුණු විසුණු වෙලා තියෙනවා. ඒ නිසා මේ රාජ්‍ය සේවයේ යලි ක්‍රමවත්ව පෙළ ගැස්මකට ස්ථාපිත කිරීම තමයි ජාතික ජනබලවේගී ප්‍රතිපත්තිය. මේක විසිරලා තියෙන්නේ. බිඳවටලා තිබෙන්නේ. අපි එක සහතිකයක් දෙන ඕගොල්ලන්ට. කිසිසේත්ම අපි රාජ්‍ය සේවයේ පත් කිරීම වලට දේශපාලන සම්බන්ධ කරගන්නේ නැහැ. උසස් වීමට දේශපාලන සම්බන්ධ කරගන්නේ නැහැ. මාරු වීමට දේශපාලන සම්බන්ධ කරගන්නේ නැහැ. දැන් මනෙන් පෙරි මහත්මයා අපි කල්පනා කරා අපිට ලැබුණු ආයතනවල අපිට සංස්ථා මණ්ඩල ගණනාවක් තිබුණා. මේ සංස්ථා මණ්ඩල වලට කාර්යක්ෂම නිලධාරීන් පත් කරගන්න ඕනකම තිබුණා. ඒතකොට සමහරව වාණිජ ආයතන, සමහරව විද්‍යාත්මක ආයතන. උදාහරණයකට ගත්තොත් ලක්පුර, විජයකොඩි නේද? ඒක ඇවිල්ලා වාණිජ ආයතනයක්.
එතකොට මිල්කෝ ආයතන. ඒක ඇවිල්ලා වාණිජ ආයතනයක්. හැබැයි ජල සම්පත් මණ්ඩලය කියලා තියෙනවා. ජල සම්පත් හා මණ්ඩලය තියෙනවා. මේක ජල ප්‍රවාහන මණ්ඩලය නෙවෙයි. ජල සම්පත් මණ්ඩලය තියෙනවා. ඒ ජල සම්පත් මණ්ඩලය කියන්නේ අපේ රටේ තියෙන පොළවේ තිබෙන මේ භූගත ජලය පිළිබඳ සමීක්ෂණ කරමින් පරීක්ෂණ කරමින් ඒවා ආරක්ෂා කර ගැනීම සඳහා නීති සම්පාදනය කරන්න ඒවා ආරක්ෂා කිරීම සඳහා ප්‍රමිතියෙන් හදන තියෙන ආයතනය. ඒතරත් මොකද කරන්නේ? සමහර ආයතන විද්‍යාත්මක ආයතන. සමහර ආයතන වාණිජමය ආයතන. ඒතර අපි මොකද කරේ? ඒතර ලක් පොහොරක අපි බාර දුන්නේ එලිෆන්ට් හවුස් අලියා බීම සමාගමේ ඉතාමත් හොඳින් වැඩ කරපු මාකටිං මැනේජර්. එයා තමයි අපි ගෙනාවේ. දේශපාලන අපේ නෙවෙයි මල් මහත්මයා. නේද? මල් මහත්මයා තමයි සභාපතිවරු. මොකද ඔහු ඒ බිස්නස් එක කරපු කෙනෙක්. ලක් පොහොරකට තියෙන බිස්නස් වැඩ. අපි ඒ වැඩේ වාර දුන්නා යාට. මේ මනම්පේරි මහත්මයා. ඔකේ. එයාව එතකොට එන්නේ මිල්කෝ ආයතනට. ඒකත් බිස්නස් එකක්. හැබැයි ජල සම්පත් මණ්ඩල බිස්නස් එකක්. ඒක විද්‍යාත්මක වැඩක්. ඒ විද්‍යාත්මක වැඩට ගෙනාවේ ඒ වෙලාවේ පේරාදෙණි විශ්වවිද්‍යාලයේ හිටපු භූගර්භ පිළිබඳ මහාචාර්ය අතුල සමරසීකර. හරිද? එතකොට අදාළ තැන් මනම්පේරි මහත්මයා ඔය අනිල් මහත්මයාට කිව්ව එක ඇත්ත. පත්වීම් ලිපිය දෙනකොට තමයි අපි ඒගොල්ලෝගේ මූණ දැක්කේ. හරිද? පත්වීම් ලිපිය දෙනකොට තමයි මූණ දැක්කේ. ඒකන් අපි දැකලා නැහැ. ඒ කියන්නේ ඒගොල්ලෝ අපේ අමාත්‍යංශයේ සභාපතිවරයාට පත් වෙනකොට ඒගොල්ලෝ එනකොට තමයි අපි දන්නේ. එයි ඒ පිළිබඳ වෙනම මණ්ඩලයක් පත් කරලා ඒ ආයතන වල තියෙන විශේෂතා බලලා විශේෂම සෑම ආයතනකට අපි ඒගොල්ලන් කළමනාකරණ හැකියාව බැලුවා. මොකද ආයතනයක් මෙහෙවීම. ඊට පස්සේ ආයතන පිළිබඳ දැනුම බැලුවා. ඒ නිසා තමයි අපේ රාජ්‍ය ආයතන අපි මේ මොහොතේ මෙහෙපු හැම සෑම රාජ්‍ය ආයතනක්ම කාර්යක්ෂම රාජ්‍ය ආයතන වුණා විතරක් නෙවෙයි වාණිජමය ආයතන ලාභ ලබන වාණිජ ආයතන බවට පත් කරන්න පුළුවන් කල්පනවා. අපි යනකොට අපි මිල්කෝ ආයතන බාර ගන්නකොට රුපියල් මිලියන 50ක බැංකු අයිරාවකින් දිව්වි. OD එකේ මිල්කෝ ආයතන දිව්වි. අපි මාස 14යි. මාස 14න් අපි එළියට එනකොට රුපියල් මිලියන 200ක ස්ථාවර තැන්පත් ඔතේ එළියට ආවි. මාස 14යි. ලංකාවේ පළමු වතාවට මිල්කෝ ආයතනට කිරිසපයන ලද ගොවීන්ට මිල්කෝ ආයතන ලැබපු ලාභයෙන් බෝනස් දුන්නා. අහලා තියෙනවද කිරි ගොවීන්ට බෝනස් දෙන එකක්? හරිද? මොකද ආයතන ලැබුවා ඒ ගොවීන් ලබා දුන්නු කිරි ප්‍රමාණයට අනුව ඒගොල්ලන් නැවත කිරි ලීටරයකට 1.25ක් වගේ ගෙවුවා. ආපහු ගෙවුවා. හරි. මේ ස්ථිර රැකියාවකි ඔබට විශ්‍රාම වැටුපේ හිමිය ඕන්න නේද? මාස අවුරුදු 3ක පරිවාස කාලයට නැත්නම් අවුරුද්දක පරිවාස කාලයට යටත් වී. ඒක තමයි පත්වීම් ලිපියේ තිබුණු මූලිකම කරුණු තුන. ඔබට මේක ස්ථිරයි. ඔබට විශ්‍රාම වැටුප හිමි. ඔබට පරිවාස කාලයක් තියෙනවා. දැන් 2016 ජනවාරි මාසේ පළවෙනි දින දෙන පත්වීම් ලිපිය මොකක්ද? රැකියාව ස්ථිරේ පරිවාස කාලයක් ඇත. එහෙත් විශ්‍රාම වැටුපක් ගැන නැත. ඒ 2016 ජනවාරි මාසේ පළවෙනි දින රාජ්‍ය සේවයේ අදාළ අයට විශ්‍රාම වැටුපක් දෙන බව පත්වීම් ලිපියේ නැහැ. තාම කවුරුත් විශ්‍රාම ගියේ නැති නිසා මේ ප්‍රශ්නේ කරලියට ඇවිල්ලා නැහැ. මොකද 2016 බඳව ගත්ත කෙනෙක් තාම විශ්‍රාම යන්න නේද අවුරුදු 4යින් තව කල් ඇති. හැබැයි එහෙනම් මොකද වෙලා තිබෙන්නේ? රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුප මේ වන විට කප්පාදු කරලා තිබෙනවා. ඊළඟ 2016 ජනවාරි මාසේ පළවෙනිදා ඉඳන් 2020 ජනවාරි මාසේ පළවෙනිදා දක්වා ඒ අවුරුදු කාල හතරක ඇතුළත ඒ අවුරුදු 4ක ඇතුළත කාලේ විශ්‍රාම ගියපු අයට නිසි විශ්‍රාම හිමිකමක් තිබුණා. මොකද්ද? විශ්‍රාම යනකොටම 2016 ජනවාරි මාසේ පළවෙනිදා විශ්‍රාම යනකොටම ඒගොල්ලන්ට විශ්‍රාම ප්‍රදාන පතේ ලිව්වා ඔයාට අද හිමි වන වැටුප මේක 2020 ජනවාරි මාසේ පළවෙනිදා සිට 2020 ජනවාරි මාසේ වැටුප මේක කියලා. නේද? සරත් නන්දසෝල් කවුද වැටුනේ? සරත් සෝදර විශ්වමයන්ක වැටුනේ කවද්ද? ඔයාත් අහුවෙලා තියෙන එක නේ. සරත් සෝදර 2019 ජුලි. මොකද වෙලා තියෙන්නේ? ඒකනේ ඒ ජුලි මාසේ විශ්‍රාම යනකොට කියනවා ඔයාට 2019 ජුලි මාසේ විශ්‍රාම වැටුප මේක 2020 ජනවාරි මාසේ විශ්‍රාම වැටුප මේක ඒ වගේම කියන මොකද්ද? ඔබට කිසිදු අරගලයක් හෝ උද්ඝෝෂණයක් කරන්න ඕනේ නැහැ. එමත් තිබුණා ඔකේ. මට මතක හරියද? එතන මේක හිමිය.
හරිද? හැබැයි දැන් මොකද උනේ? ඒක දෙන්න දෙසැම්බර් මාසේ 10 වෙනිදා. 2020 දෙසැම්බර් මාසේ 10 වෙනිදා භාණ්ඩාගාරයේ අනුමැතියට යටත්ව විශ්‍රාම වැට කොමසාරිස්තුමා චක්‍රලේඛනයක් ගැහුවා. නේද? දැන් ජනවාරි මාසේ 20 වෙනිදා චක්‍රලේඛනයක් ගැහුවා. ඒක දෙන්නේ නැහැ කියලා. මම දන්න විදියට මේකට විශ්‍රාම වැට කොමසාරිස්තුමාත් අහුවෙලා. ඔය කාලෙට නේද? ඒ කියන්නේ ඔව් හිටපු කෙනා අහුවෙලා තියෙනවා. ඔව් විශ්‍රාම වැට කොමසාරිස්තුමාත් අහුවෙලා දැන් මේකට. හරි. මොකද එතුමාම තමයි හැම කෙනාටම ලිපිය දුන්නේ මොකද්ද? විශ්‍රාම වැට කොමසාරිස්තුමාම හැම කෙනාටම ලිපි දුන්නා. මේ දිනේදී ඔය වැටුප මේක 2020 ජනවාරි මාසේ වැටුප මේක කියලා. කොමසාරිස්තුමාත් ගත්ත ලිපිය තියෙන්නේ ඒක. හරිද? හැබැයි ඒ කොමසාරිස්තුමාටත් ඒ වැටුප නැතුව ගියේ. ඒ නිසා අද අපේ ලාල්කාන් සහෝදරය ඇතුළු වෘත්තීය සමිති ව්‍යාපාරය අද ගිල මොකද කරේ? ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කරා Tamanට හිමි විශ්‍රාම වැටුප ලබා දෙන්න කියලා. මා දැක්කා පෙරේදා නේද? පෙරේදා දිනේ නේද? රට පුරා විශාල ප්‍රමාණයක් රාජ්‍ය සේවකින් සෑම නගරයකම උපවාස කරමින් සත්‍යාග්‍රහ කරා. මොකටද? Tamanට හිමි වැටුප ලබා දෙන්න. අවුරුදු 35 40 රාජ්‍ය සේවයෙන් දීර්ඝ කාලයක් වැඩ කරපු අය තමන්ගේ විශ්‍රාම ගියාට පස්සේ තමන්ට සාධාරණ වැටුපක් හිමිව තිබුණා. ඒක සාධාරණ හිමි වැටුප. ඒ හිමි වැටුප කප්පාදු කරා. ඊළඟ විශේෂයෙන්ම පරිපාලන නිලධාරීන්ට ඔයගලන්ට මතකයි පහුගිය ඡන්ද කාලේ උද්ඝෝෂණයක් කරා. වැටුප් පිළිබඳව නේ ජනාධිපති ඡන්ද කාලේ. ඊට පස්සේ එකකතාවයකට ආවා. පරිපාලන නිලධාරීන්ට විතරක් නෙවෙයි සියලුම විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට රුපියල් 15000ක දීමනාවක් දෙන බව ජනවාරි මාසෙ ඉඳන්. රජයේ සියලුම විධායක නිලධාරීන්. ඒකත් චක්‍රලේඛනයක් ගලන නතර කරා. ඒක ඔව් චක්‍රලේඛනයක් ගැහුවා ඒකත්. ඒකට 15000 දෙනවා කියලා චක්‍රලේඛනයක් ගැහුවා. ඊට පස්සේ ඒක නතර කරන්න චක්‍රලේඛනයක් ගැහුවා. හිමිකම්. හොඳට මතක තියාගන්න මේ ඔක්කොම කොරෝනා වලට කලින් හොඳේ. ජනවාරි වල. නැත්තම් කියන කොරෝනා නිසා. හරිද? කොරෝනා වලට කලින්. ඊළඟ කොරෝනා වලට කලින්ම ගොඩාක් දෙපාර්තමේන්තුවට නියෝගයක් දුන්නා අතිකාල දෙන්න එපා කියලා. අතිකාල කප්පාදු කරන්න කියලා. ගොඩාක් දෙපාර්තමේන්තු අපි දන්නවද රාජ්‍ය සේවකයෙක්ගේ වැටුපෙන් තමන්ට සාමාන්‍ය ලැබෙන වැටුපෙන් ජීවත් වෙන විදියක් නැහැ. මොකද ඒක ප්‍රමාණවත් නැහැ. සෑම රාජ්‍ය සේවකයෙක් මම දන්නේ පූර්ණ වැටුප ගන්න කිසිදු රාජ්‍ය සේවකයෙක් නැති වෙයි. තමන්ට ලැබෙන වැටුප සම්පූර්ණ ගන්න හැම කෙනාටම සිද්ධ වෙලා තියෙන්නේ මොකද්ද? හැම වෙකනම එක්ක නිවාස ණයක් කරා. එක්ක දරුවට ඉගෙන ගන්න ණයක් කරා. එක්ක අම්මා තාත්තට බෙහෙත් ගන්න ණයක් කරා. නේද? දැන් අර පෞද්ගලික අංශේ නම් තමන්ට ලැබෙන්න තියෙන EPF එක උගස්සලා ණයක් ගන්නවා. එහෙම තියෙනවා. يعني EPF එක කියන්නේ තමන්ට විශ්‍රාම ගිහපුවම තියෙන සුරක්ෂිතභාවය තියෙන දීමනාව. හැබැයි මේ දීමනාව උගස් කළා මොකද කරන්නේ? ණයක් ගන්න. නේද? ඒ නිසා සෑම රාජ්‍ය සේවකයෙක්ම ණයකරුවෙක් මම හිතන්නේ ඉතාමත් කුඩා ප්‍රමාණයක් ඇති සම්පූර්ණ වැටුප ගන්න. මම දැන් අපිට හම්බ වෙලා නැහැ. නේද? ඒ නිසා එයාගේ එදිනදා ජීවිතය රඳා පවතින්නේ වැටුපෙන්ම නෙවෙයි අතිරේක දීමනාවලින්. නේද? එක්ක බට එකක් වදිනවා එක්ක අතිකාල දීමනාවක් ලැබෙනවා. මේ සියල්ල නතර කරා. සාමාන්‍යයෙන් විතරක් නතර මතකද? පෞගේ කොරෝනා කාලේ ඒ මැඩ පැවැත්වීම වෙනුවෙන් විශේෂයෙන්ම හෙද කාර්ය මණ්ඩල විශාල කාර්යභාරයක් කරා. නේද? මම දැක්කා සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා දේවි කියනවා ඒ කාර්ය මණ්ඩල වලට ලොකු හෝටලයකට අරන් ගිහලා පවුලකට නේද? රැයක් ඉන්න ඉඩ දෙනවා කියනවා. හැබැයි ඒගොල්ලෝ බෝඩ් එකක් අරන් පාරේ බැලුවා මොකද? අපිට හිමි අතිකාල ගෙවන්න කියලා. වැඩ කරපු එක ගෙවන්න කියලා. මම දැක්කා බෙලියත් උද්ඝෝෂණයක් ගියා, නුවර උද්ඝෝෂණයක් ගියා. ඒ නිසා අතිකාල කප්පාදුව අද රාජ්‍ය සේවකයන්ට විශාල ප්‍රශ්නයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා දේශපාලන මැදිහත් වීමෙන් එහා ගියපු තමන්ට ලැබෙන නේද? තමන්ගේ සේවාවට තමන්ට ලබා දිය යුතු නිශ්චිත ආදායමක් අද රාජ්‍ය සේවකයන්ගේ හිරී තිබෙනවා. ඒ නිසා මා හිතනවා අද අපේ රාජ්‍ය සේවාවේ තිබෙන නේද? ඉතාමත් නිකන් බිඳ වැටුණු ස්වභාවයක් මතුවී තිබෙනවා. ඒ විතරක් නෙවෙයි. මේක වර්ධනය කරන්න එකක් මාකව දේශපාලන අයින් කරන්න ඕන. දෙක ඉතාමත් තෘප්තිමත් ජීවිතයකට සරලන වැටුපක් ලැබෙන්න ඕන. මොකද අපේ රටේ රාජ්‍ය සේවය විශාල වැටුප් විෂමතාවයක් නිර්මාණය වෙලා තිබෙනවා. නේද? ඒ වැටුප් විෂමතාව ඉවත් කිරීම සඳහා තමයි රණුක්ගේ කමිටුවක් පත් කරා. ඒ කමිටුව වාර්තාවක් දුන්නා. ඇයි අපේ රටේ විශාල ලෙස වැටුප් විෂමතාවයක් ඇති වෙන්න හේතුව? ආණ්ඩුවක්
සමීක්ෂණය කරලා වැටුප් වර්ධනය කවදාවත් ලබා දුන්නේ නැහැ. සේවකයන් හැම කෙනාම වැටුප් වර්ධනයන් අරගෙන තිබෙන්නේ උද්ඝෝෂණ අරගල සටන් අරහා. එතන මොකද වෙන්නේ? බලපෑමක් කරන්න පුළුවන් තැන්වල වැටුප වැඩි වෙනවා. බලපෑමක් කරන්න බැරි තැන්වල වැටුප වැඩි වෙන්නේ නැහැ. ඔයගලන්ට මතකද? පහුගිය කාලේ මට මතකයි මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ මිනින්දෝරුවන්ගේ වැඩ වර්ජනයක් තිබුණා. මාසයක් එකමාරක් විතර වැඩ වර්ජන ගියා. ඉතින් ඉඩම් බණින එක චුට්ටක් නතර වුණා කියලා ලොකු ප්‍රශ්නයක් ආවේ නැහැ. ඉතින් ඒක ගණන් ගන්නේ නැහැ. හැබැයි සෞඛ්‍ය සේවා වර්ධනයක් ගියොත් ඒක ටිකක් සැලකිල්ලක් කරනවා. ඒ නිසා රටේ සිද්ධ වෙන ජීවනාංකයේ ඉහළ යාම ජීවිතේ පවත්වාගෙන යා යුතු ආදායම ලබා දීම කියන නිර්ණායකට අනුව නෙවෙයි වැටුප් වැඩි වෙන්නේ. සටන් කරලා ගන්න පුළුවන් තැන්වල වැඩි වුණා, අනිත් තැන්වල වැඩි වුණේ නෑ. ඒ නිසා රාජ්‍ය සේවයේ විශාල වැටුප් විෂමතාවයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ වැටුප් විෂමතාවයේ ඒ වැටුප් විෂමතාවයේ විසඳීම සඳහා තමයි රණුග්ගේ ඒක පුද්ගල නේද මට මතක විදිහට. ඒක පුද්ගල කමිටුවක් පත් කරා. ඒකේ වාර්තාවක් දුන්නා. ඒ වාර්තාව ජනවාරි මාසෙට ක්‍රියාත්මක වෙනවා කිව්වා. හැබැයි දැන් ජනවාරි මාසෙට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා අපි රාජ්‍ය සේවයේ මේ ඇති වී තිබෙන වැටුප් විෂමතාවය අපි අයින් කරන්න ඕන. 1. දේශපාලන ඉවත් කරන්න ඕන. 2. වැටුප් විෂමතාවය. 3. කිසි රාජ්‍ය සේවකෙක් තමන්ගේ හිමි වැටුප වෙනුවෙන් පාරට බහින්න උද්ඝෝෂණ කරන්න ඉඩ නොතැබිය යුතුයි. මොකද කරන්න ඕන? අපේ රටේ ජීවනාංක දර්ශකයක් තියෙනවා. මාස 6න් 6ට ඒ ජීවනාංක දර්ශකයේ සමාලෝචනය කරලා ඊට අනුව ලබා දී වැටුප වැඩි කරන විතරයි. එතකොට වැටුප් විෂමතාවයක් නිර්මාණය වෙන්නෙත් නැහැ. රාජ්‍ය සේවකයන් පාරට බහින්න වෙන්නෙත් නැහැ. මාස 6කට සැරයක්. මොකද මේකේ සිද්ධ වෙන්නේ මේකයි. දැන් රාජ්‍ය සේවකයන් තියෙන ස්ථාවර වැටුපක්. මං හිතන වෙන ව්‍යාපාරවල දෙන්නත් බෑ. මේක තියෙන්නේ. හැබැයි අනිත් හැම කෙනාටම පුළුවන් ජීවන වියදම ඉහළ ගියපුවාම තමන්ගේ ආදායම වැඩි කරගන්න පුළුවන්. තැඹිලි විකුණන කෙනාටත් නේද? ජීවන වියදම ඉහළ ගියපුවාම තැඹිලි ගෙඩි රුපියල් 10කින් වැඩි කරනවා. ඒතර යාට ඒකට අනුව ආදායම ප්‍රමාණවත් වෙන්න පුළුවන්. හැබැයි ඒකට අනුව යා තමන්ගේ ආදායම මාර්ග හදා ගන්නවා. ජීවන වියදම ඉහළ ගියපුවාම නේද? තේ කඩේ ප්ලේන් ටී විකුණන මුදලාලි ප්ලේන් ටී රුපියල් 5කින් වැඩි කරනවා. ඒතර යාගේ ආදායම යා වැඩි වෙන එකට අනුව තීරණය කරනවා. හැබැයි රාජ්‍ය සේවකයන් නෙමෙයි. රාජ්‍ය සේවකයන් තියෙන මොකද්ද? ස්ථිර වැටුපක්. කොච්චර පරිප්පු ඉහළ ගියත්, කොච්චර සීනි ඉහළ ගියත්, කොච්චර සමන් ඉහළ ගියත්, ජීවනාංකේ කොච්චර ඉහළ ගියත් Tamanට නේද? දැන් හිතුවොත් අපි සීනි කිලෝක 100 සීනි කිලෝක රුපියල් 95ට තිබ්බා. දැන් 145යි. රුපියල් 50ක බදු. ලුණු කිලෝක රුපියල් 50ට තිබ්බා. දැන් රුපියල් 100යි. ලුණු වලට රුපියල් 50ක බදු. සැමන් ටින් එක 140ට තිබ්බා. දැන් 240යි. සැමන් වලට 140යි, බද්ද 100යි. දැන් සැමන් ගණන් ගියා. හරිද? ඊට පස්සේ අපි සුදු ලුණු කිලෝයකට රුපියල් 50ක බද්දක් තියෙනවා. මිරිස් කුඩු වලට රුපියල් 100ක බද්දක් තියෙනවා. ඒ නිසා මොකද වුනේ? බහණ්ඩ මිල ඉහළ ගියා. මේ අලු බදුත් එක. හැබැයි බහණ්ඩ මිල ඉහළ ගියාට වැටුප මාර්තු මාසේ දීපු වැටුප තමයි ජුනි මාසෙත් දෙන්නේ. අන්න ඒ නිසා තමයි රටට අවශ්‍ය වෙනවා හොඳ සූත්‍රයක් අපි හදන්න ඕනකම තියෙනවා. මොකද්ද? මාස 6කට සැරයක් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සමාලෝචනය කරලා ජීවනාංකේ සමාලෝචනය කරලා ඒකට අනුරූපී වන පරිදි මාස 6න් 6ට වැටුප් වැඩිවීමක් අපි තීරණය කරනවා. එච්චරයි. මොකද ඔබගේ ආදායම ස්ථිරයි. නේද? තැඹිලි කරුවට රුපියල් 10කින් තැඹිලි ගෙඩිය වැඩි කරනවා. ඔබට වැඩි කරගන්න බෑ. ඒ නිසා ඒක අපි ඇති කරනවා. ඊළඟ ප්‍රධාන වශයෙන් ගත්තොත් අර මා කියන බඳවා ගැනීම උසස් වීම මාරු කිරීම දේශපාලනට යටත් කරලා තියෙනක විතරක් නෙවෙයි. තමන්ගේ සේවාව දේශපාලනට යටත් කරලා තියෙනවා. තමන්ගේ සේවාව ඇමතිවර කෙනෙක් එවුවොත් ඉක්මනින් කරන්න ඕන. එමන්නේ. මේක ඇමතිතුමාගේ වැඩක්. කට්ටිය දුවනවා. හරිද? මම කියන්නේ අපේ සේවාව තියෙන ඇමතිවරයාට වැඩ ගන්න නෙවෙයි. සමහර සේවාව මම කියන්නේ මේක අසතුටු වෙන්න පුළුවන්. සමහර තැන්වල සේවාවම් වෙන්නේ ඇමතිතුමාගේ කට්ටියටයි සේවකයන්ගේ යාළුවන්ටයි විතරමයි. නේද? දැන් මොකද කරන්නේ? අපි කොහේ හරි තැනකට යන්න කලින් අපි පුරවැසියන් RME එකට යන්න කලින් ඉස්සෙල්ලා මොකද කරන්නේ? කාට හරි කෝල් එකක් දීලා අහනවා අඳුරන කෙනෙක් නැද්ද? ඉඩම් කච්චරියට යන්න කලින් ඉඩම් කච්චරියට යන්න කලින් නේද? ඉඩම් ප්‍රශ්නයක් විසඳ ගන්න. ඉස්සෙල්ලා මහන්න මොකද්ද? දන්න කෙනෙක් නැද්ද?
එහෙම නේද? ඒ කියන්නේ ජනතාවට සිද්ධ වෙලා තියෙන මොකද්ද? රාජ්‍ය සේවයෙන් වැඩක් කරගන්න නම් දන්න කෙනෙක් ඉන්න ඕන. ඒක ජනතාවට ඒක සාධාරණයි. නේද? රාජ්‍ය සේවය අපි මේ පැත්ත හදනවා වගේම ජනතාවට අපි පැත්තක් හදනවා. හැදී යුතුයි. නේද? අද රජයේ ඕනෑම ආයතනයකට යන්න කලින් සාමාන්‍යයෙන් පුරුද්දක් ලෙස අහන වචනයක් බවට පත් වෙලා තිනවා අඳුරන කෙනෙක් නැද්ද? අපිට කෝල් දීලා අහනවා. සහෝදරයා විශ්‍රාම වැටුප් එකේ එහෙම දන්න කෙනෙක් නැද්ද? මම හිතේ අපි අහලා තිනවා. නේද? නේද? අපිත් අහන හිටපු ගමන් නේද? නේද? සරසෝදර ඒ පැත්තේ නැද්ද අපේ කෙනෙක්? ඉතින් මොකද වෙලා තියෙන්නේ? අපි කාටවත් සිද්ධ වෙලා තියෙන රාජ්‍ය සේවයෙන් වැඩ ගන්න නම් මොකද වෙලා තියෙන්නේ? දන්න කෙනෙක් ඉන්න ඕන. ඒ නිසා මම කියනවා දන්න කෙනෙක්ගේ උවමනාවකින් තොරව සෑම පුරවැසියටම තමන්ගේ අවශ්‍යතාවයට සරිලන රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීමේ වගකීම අපි බාර ගන්නවා. මේ දෙක අපි තෘප්තිමත් කරනවා. එකක් සේවකයා තෘප්තිමත් කරනවා. දෙක සේවකයාගෙන් ප්‍රතිලාභ ගන්න ජනතාව තෘප්තිමත් කරනවා. ඒ සඳහා තමයි අපේ මුළු ප්‍රතිපත්ති ප්‍රකාශනම සකස් වෙලා තිබෙන්නේ. ඊළඟ විශ්‍රාමික ජීවිතය. ඒක සුරක්ෂිත විශ්‍රාමික ජීවිතයක් වෙන්න ඕන. දැන් සාමාන්‍යයෙන් අපේ රටේ නේද? ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා මොකද ලක්ෂ 15 දක්වා නේද? ලක්ෂ 15 දක්වා 115ක පොලි අනුපාතිකයක් දුන්නා. මීට දවස් 3කට කලින් නේද? මේ පොලි අනුපාතිකේ 15 ඉඳන් 8 දක්වා බැස්සුවා. බස්සෝප වෙලාවේ මට මතකයි බන්දුල ගුණවර්ධන වාඩි වුණා. මාධ්‍යවේදියෙක් ඇහුවා නේද? මේ 115 ඉඳන් 8 දක්වා අඩු කරලා තියෙනවා වැරදි නේද කියලා. එතන බන්දුල ගුණවර්ධන කිව්වා සාර්ව ආර්ථික විද්‍යාවේ විචලනයන් ගැන අපි කල්පනා කරලා මතකද? මේ විචලනයන් අඩු කර ගැනීම වෙනුවෙන් නේද? සුත්‍ර ආර්ථික විද්‍යාවේ සොයාගත හැකි කොටස් තියෙනවා. ඒ කොටස් වලට අනුරූපී වන පරිදි නේද? මෙතන දිවිඝටනයක් චුට්ටක් තියෙනවා. අන්නස්සෝතයක් ටිකක් පැටලිලා තියෙනවා. ඒ නිසා අපි 100ට 8ට අඩු කරනවා කිව්වා මේක ඉහළ ගන්න. මතකද? ඔයගොල්ලෝ මාධ්‍ය සාකච්ඡා බලන්න. ලොකු ආර්ථික කතාවක් කියලා කිව්වා 15 ඉඳන් 8ට අඩු කරන එක. ඒක තමයි ආණ්ඩුවේ ප්‍රතිපත්තිය උනේ. හැබැයි මොකද උනේ? ජනතාවගේ විශාල විරෝධයක් ආවා. ජනතාවගේ විශාල විරෝධයක් ආවා. විරෝධයක් ආවට පස්සේ ආණ්ඩුවට මේක සිද්ධ වුණා මොකද්ද? ඡන්දේ දක්වා පස්සට දාන්න. ඊට පස්සේ බන්දුල ගුණවර්ධන මාධ්‍ය සාකච්ඡාවක් දීලා කියනවා. දෙකක් දෙන්නේ. ඊට පස්සේ බන්දුල කියලා කියනවා නේද? මේ ලොකු බොරු ප්‍රවෘත්තියක් හදලා තිනවා. මේ අපේ ආණ්ඩුව එහෙම කවදාවත් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට කරන්නේ අපි ගොඩක් සහන දෙන ආණ්ඩුවක්. ඒ නිසා මේ 15 ඉඳන් 8 දක්වා කරපු කතාව බොරුවක්. මේක 15මයි කිව්වා. මොන නායකද මේ? හරිද? මම මුදල් ඇමතුමාගෙන් උත් ඇහුවා. එතුමා ලේකම්තුමාගෙන් උත් ඇහුවා. මෙහෙම එකක් වෙලා නැහැ කියලා. මොකද්ද මේ උනේ? ඇත්ත ඒගොල්ලන්ගේ අදහස ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලිය අනුපාතික අඩු කරන එක. හැබැයි ඒගොල්ලන් සිද්ධ වෙන්නේ මොකද්ද? ඡන්දයක් කට උඩ තියාගෙන ගියපු නිසා තමයි මේක පත් උනේ. ඒ නිසා අනිවාර්යයෙන් මේක වෙනස් කරනවා. මේක වෙනස් කරා. හරි පැහැදිලි. හරි. හැබැයි මොකද? ඒ කියන්නේ බන්දුල ගුණවර්ධන 15 ඉඳන් 8 දක්වා අඩු කිරීම සඳහා ගෙන ආපු තර්කය බැලුවොත්. ඒ තර්කයක් හිතුවනේ. ආයෙ වැඩි කරන්න බෑ ඒක. හරිද? එයාගේ තර්කෙම බැලුවා. නේද? ආයෙ මේක වැඩි කරන්න බෑ. ඒ නිසා සිද්ධ වෙලා තියෙන්නේ මොකද්ද? ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට විශාල ප්‍රමාණයක් අපිට හම්බ වෙලා තියෙනවා. නේද? විශාල ප්‍රමාණයක් හම්බ වෙලා තියෙන මොකද්ද? ඒගොල්ලන්ට ලැබෙන දීමනාව මදි. ඒගොල්ලෝ නේද පෙන්ෂන් එකට ලැබෙනකොට මොකද්ද? පාරිතෝෂික දීමනාව, ගැටිවිටි එක නේද? EPF කෙනෙක් ගන්න එක ඒක සල්ලි දාලා මේ කුඩා ජීවිත බෙහෙත් ටිකක් ගන්න. මේ ලොකු දෙයකට නෙවෙයි. බෙහෙත් ටිකක් ගන්න පොඩි ආහාර පාන සපයා ගන්න දරුවට බරක් නොවෙන්න බලාපොරොත්තු වෙන ජ්‍යෙෂ්ඨ පුරවැසියා. ඒගොල්ලෝ මුළු විශ්‍රාමික දිවියම අසිරුවට එල්ලලා තියෙනවා. තවත් විශේෂයෙන් ගත්තොත් ඒ අය තවත් මොකද උනේ? තවත් අර ලීසින් මාෆියාවල ඔය ඉන්න මූල්‍ය සමාගම්වල ගොදුරු බවටපත් වුණා. ඔය කඩා වැටිච්ච ETI නේද? සෙලින්කෝ ඊට පස්සේ මොකද්ද? UB ෆිනෑන්ස් නේද? ද ෆිනෑන්ස් මේ වගේ ආයතන වල සල්ලි දාලා තවත් ඒගොල්ලෝ අනාථ භාවයටපත් වුණා. ඒ නිසා අපි රාජ්‍ය සේවයේ යෙදෙන පුරවැසියා රාජ්‍ය සේවකයාගේ ජීවිතය ගැන විතරක් නෙවෙයි. සේවෙන් පසුව විශ්‍රාම යන. ඒක රාජ්‍ය විතරක් නෙවෙයි පෞද්ගලික අංශෙත් සෑම ජ්‍යෙෂ්ඨ පුරවැසියාටම සමාජ සංරක්ෂණය ලබා දීම ආණ්ඩුවේ වගකීමක් හැටියට බාර ගන්නවා. ඒක අපි කර යුතු දෙයක්. අපේ වගකීම. ඒක තමයි ආණ්ඩුව හදන්නේ ඒවට තමයි. ලෝකේ එහෙමයි ආණ්ඩුව හදලා තියෙන්නේ. ඒ කාර්යය අපි සිදු කළේ. ඊළඟ තවත් එකක්. මේ රාජ්‍ය සේව කාර්යක්ෂම කිරීමේදී සමාජයේ අනිත් සේවාවන්ගේ සිද්ධ වෙන වර්ධනයත් වැදගත්. දරුවට හොඳ පාසලක් ලැබෙන්න ඕන. දරුවට ඉගෙන ගන්න පුළුවන් පාසලක් තියෙන්න ඕන.
එහෙම වුණාම තමයි සේවකයාගේ මනස නිදහස් වෙන්නේ. Tamanට වැඩට එන්න හොඳ ප්‍රවාහන පද්ධතියක් තියෙනවා. දැන් අපි සමහර අය වැඩට එන්නේ කොහින්දද? මහව කෝච්චියේ මහව නගිනවා පාන්දර 4ට විතර. නේද? මහව නැගලා කෝච්චියේ හිර වෙලා ඇවිල්ලා කොළඹ ඇවිල්ලා නේද? කොටුවෙන් බැහැලා නේද? කොටුවෙන් බැහැපු හැටියේ වැඩියෙන්ම රාජ්‍ය සේවකයන් ඇවිදිනවනේ මොකද්ද? දුවනවා. දුවලා ආයෙත් නේද? ත්‍රිවිල් එකක් හරි මොකක් හරි අරගෙන ආයතනෙට ගිහිල්ලා බහිනවා නේද? බැහැලා යාන්තම් රතු ඉර වදින්න කලින් ඇඟිලි සලකුණු ගහ ගන්නවා. ගහගෙන පුටුවේ වාඩි වෙලා බොත්තම් දෙකක් කරලා හම්මා ඇති කියනවා. දැන් එනවා ගමේ කෙනෙක් වැඩ ගන්න. ගමේ කෙනෙක් එනවා වැඩ මහත්වෝ වැඩක් තියෙනවා කරගන්න. මොකද්ද වෙන්නේ? මොකද්ද වෙන්නේ? හරිද? එයාට ඒ පුරවැසියාට එන සාමාන්‍ය පුරවැසියා කරේ සානුකම්පිත බලන්නෝ හැඟීම් බලන්නෝ හැඟීමක් ඇති වෙන්නේ නැහැ. නේද? මම දැකලා තියෙන ගොඩක් අය ආපු හැටිම දුවන කොහෙද? ඇඟිලි සලකුණ ගැහුවා টয়ලට් එකට. ඒකෙත් වටයක් ගාලා තමයි පුටුවට එන්නේ. නේද? බොත්තම් දෙකක් කරගෙන මොකද මේ වෙලා තියෙන්නේ? එහෙනම් මේකත් එක්ක සම්බන්ධ අපේ ප්‍රවාහන පද්ධතිය වර්ධනය කිරීම. අධ්‍යාපනය වර්ධනය කිරීම. ඒ වගේම සෞඛ්‍ය සේවය. නේද? හොඳ සෞඛ්‍ය ආරක්ෂණයක් ලබා දෙන එක රාජ්‍ය සේවකයන්ට, පවුලට රාජ්‍ය ආරක්ෂණයක් ලබා දීම, මේ වගේ සන්තෘප්තිමත් ජීවිතයක් ගොඩනැගීමේ විතරයි රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න පුළුවන්කම තිබෙන්නේ. එසේ නැතුව හිටපු ගම මාකට් එකට පයින්නෝ, හිටපු ගම RMU එකට පයින්නෝ. මම පොතේ ඒවා නිකන් හොඳයි මාධ්‍යවලට. කවදාවත් මේක කාර්යක්ෂම කරන්නත් බෑ. මේක ඉස්සරහට ගෙන යන්නත් බෑ. ඒ නිසා තමයි අපි ජනාධිපතියන් ඉතා වැදගත් කතාවක් කිව්වා. මොකද්ද කිව්වේ? මේ රට ගොඩනැගීම තනි පුද්ගලයෙක්ගේ විශ්ව කර්ම වැඩක් නෙවෙයි. නේද? ඉන්ද්‍රජාලිකයේ මැජික් එකක් නෙවෙයි රට හදනවා කියන්නේ. රට හදනවා කියලා කියන්නේ සාමූහික ක්‍රියාදාමයක්. ඒ සාමූහික ක්‍රියාදාමයට දේශපාලකයන් හිටිට අපි ඉන්න ඕන. දේශපාලකයන් ඉන්න ඕන. ඒ සාමූහික ක්‍රියාවලියට රාජ්‍ය යාන්ත්‍රණ මෙහෙවන් ඉන්න ඕන. මෙහෙවන්නම් ඉන්න ඕන. ඒ සාමූහික ක්‍රියාවලියට කර්මාන්තකරුවන් ඉන්න ඕන. ඒ සාමූහික ක්‍රියාවලියට දීවරයා ගොවි ජනතාව ඉන්න ඕන. මේ සියලු දෙනා ඒක රැස් කරගත්තු සාමූහික ක්‍රියාවලියක විතරයි මේ රට හදන්න පුළුවන්. එසේ නැතුව මේ රට හදන්න බෑ නේද? තනි පුද්ගලගේ විශ්ම කර්ම ක්‍රියාවලිය. මොනතරම් විශ්ම කර්ම ක්‍රියා බලාපොරොත්තු වුණාද? මොනතරම් බලාපොරොත්තු වුණාද? 1978 දී බලාපොරොත්තු වුණා. ජේ.ආර්. ජයවර්ධන ජාත්‍යන්තර සභාවෙන් තිබෙනවා විශ්ම කර්ම වැඩක් කරයි අපේ රට සිංගප්පූරුව කරයි කියලා බලාපොරොත්තු වුණා. විශ්ම කර්මය ගෙනල්ලා බැලුවා. 1989 දී ප්‍රේමදාස ගෙනාව දුප්පතාගේ හිතවතා කිව්වා නේද? ගිහිල්ලා දුප්පත් ගම් නංගලා ගණී කිව්වා. විශ්ම කර්මයක් හිතුවා. ඊළඟ 94 දී චන්ද්‍රිකා කුමාරතුංගාව එවිලා කිව්වා නේද? ඒ විශ්ම කර්මාවියක් නේද? ආවා. එවිලා කිව්වා ඈ ගණී විහාරමා දේවිය කිව්වා. ඊළඟ 2005 දුටුගැමුණුවේ කිව්වා. මේ මොන බලාපොරොත්තු 2015 පොළොන්නරු ඉපදුණු ගැමියාය කිව්වා. 2019 රට හදන විරුවාය කිව්වා. මොන තරම් සංකල්ප ගිලිලා තිනවද? අන්තිමට මොකද සිද්ධ වී තිබෙන්නේ? රට එතනමයි තවත් ප්‍රපාතයට යමින් තිබෙනවා. ඒ නිසා අපි ඔක්කොටම තියෙන සාමූහික ක්‍රියාවලියක් රට හදන එක. දේශපාලකයන්ට දේශපාලනගේ වැඩ කොටස. රාජ්‍ය සේවකයන්ට ඔබගේ කොටස. ගොවියාට ඔවුන්ගේ කොටස. දීවරයාට ඔවුන්ගේ කොටස. ඊටමත් හොඳ ජව සම්පන්න තරුණයාට ඔවුන්ගේ කොටස. ඒ අපි ඔක්කොම එකතු වෙලා තමන්ගේ කොටස හොඳින්ම මධ්‍යගත කරලා කළමනාකරණය කළා මෙහෙවීම විතරයි මේ රට ගොඩනගන්න පුළුවන්. ඒ නිසා අපි ඔබට සහතික දෙනවා රට ගොඩනැගීමේ කාර්යයේදී රාජ්‍ය අංශයත් රාජ්‍ය සේවකයත් ඉතාමත් ප්‍රබල කොටසක් ලෙස අපි සලකනවා. ඒ කිසිසේත්ම අපේ කැන්වැක්සින් ව්‍යාපාරයේ කොටස බවට පත් කරගන්නේ නැහැ. නේද? දැන් ඔයගොල්ලෝ දන්නවද? පළාත් සභාවල තියෙන අධ්‍යාපන අමාත්‍යාංශය සෑම පළාත් සභාවකම වගේ අධ්‍යාපන අමාත්‍යාංශය තියෙන කාගාවද? මහමැති ගාව. හැබැයි මහමැතිගේ දරුවෝ යන්නේ කොහටද? දැන් පළාත් අධ්‍යාපන ටික නේද? පළාත් අධ්‍යාපන පාඨම මොකද ඉස්කෝල ටික. පළාත් ඉස්කෝල ටික පළාත් සභාවේ මහමැති ගාව තියෙන්නේ. හැබැයි මහමැතිගේ දරුවෝ යන්නේ මධ්‍ය ඉස්කෝලේකට. නේද? ඇයි? නේද? එහෙනම් පළාත් සභාව මුළුමනින්ම අකමැති අධ්‍යාපන විෂය මධ්‍යම ආණ්ඩුවකට දෙන්න. හැබැයි පළාත් සභාවේ මහමැතිවරයෝ හෝ පළාත් සභාවේ ඇමතිවරු හෝ පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ දරුවෝ පළාත් සභා පාසලේ යන්නේ නැහැ. ඔවුන් යන්නේ ජාතික පාසලේ. ඒ නිසා ඔවුන් පළාත් සභාවට පළාත් පාසල් තියාගන්න ඕන කියලා කියන්නේ මොකටද? රටේ දරුවන්ට.
ඒගොල්ලන්ගේ දරුවන්ට නෙවෙයි. ඒගොල්ලන්ගේ දරුවෝ ජාතික පාසල. ඇයි මේ තියාගන්න ඕන කියලා කියන්නේ? ඒතර ප්‍රින්සිපල් පත් කිරීම. ගොඩාක් වැඩ බලන විදුහල්පතිවරු අපේ අධ්‍යාපනයේ ඉන්න. ඔක්කොම දේශපාලනය කරන වෙලාව තියෙනවා. මට මතකයි ඉස්සර මහීපාල මහහැමතිනෝට කෑගල්ලේ. බස් පිටින් එනවා කැන්වසියන්. පළාත් වලින් අදිනවා. ඒ නිසා මේ දේශපාලන මැදිහත්වීම කැන්වසින් වලට ගෙනලා ප්‍රොමෝෂන් දෙන්න එක වැඩ බලන විදුහල්පතිවරු පත් කරලා නේද? සමහර අය අපි දන්නවා නේද? පාසලේ හිටපු දෙකක් අර අවිචාරවත්ම හැසිරීම් තියෙන කෙනා. හැබැයි මහහැමතිගේ ගෝලයා. ඡන්දෙන් දිනපු හැටියේ වැඩ බලන විදුහල්පති වෙලා පාසලට එනවා. එහෙම නැත්නම් ගුරු උපදේශක වෙලා පාසලට එනවා. කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක වෙලා පාසලට එනවා. ඒ නිසා අපි එක සැරේ පාර්ලිමේන්තුවේදී කිව්වා. ඔයගොල්ලෝ අනිත් ඔක්කොටම දේශපාලන සම්බන්ධ කරගන්න. අඩුම තරමේ අධ්‍යාපනයටවත් ඔයගොල්ලෝගේ දේශපාලන සම්බන්ධ නොකරගෙන ඉන්න කියලා කිව්වා. එයි අපේ රටේ පාසල් පද්ධතිය විශාල ලෙස කඩා වැටෙන්න හේතු සාධකුනේ මේ මහඇමතිවරුන්ගේ මැදිහත්වීම හරහා පත් කළාද වැඩ බලන විදුහල්පතිවරු. දක්ෂ අය ඉන්නු. කාර්යක්ෂමයි ඉන්නු. ඒකත් අපි පිළිගන්න ඕන. හැබැයි ඒගොල්ලන්ට විධිමත් භාවයකින් ඒ පත්වීම දීලා අවසන් කරන්න ඕන. හැබැයි වැඩ බලන ක්‍රමයේ විතරයි තියාගන්න. එයි එතකන් තමයි මේක නටවන්න පුළුවන්. නිසා අපේ පළාත් අධ්‍යාපන පද්ධතිය බිඳ වැටීමේදීත් මේ දේශපාලන යාන්ත්‍රණ විශාල ලෙස ඉවහල් වී තිබෙනවා. ඒ නිසා අපි මේ සියල්ල යලි ප්‍රතිසංස්කරණය කරන්න මේන් අපි මුදවා ගත යුතු තිබෙනවා. ඒ සදා අරගලයක් තමයි අපිට තිබෙන්නේ. මේ අරගලයේදී මේ මාසේ නේද අපිට අගෝස්තු මාසේ 5 වෙනි දින මහමැතිවරණ වැදගත්. ඒ මහමැතිවරණදී අපි ඕගොල්ලන් ඉල්ලා හිටින්නේ අපි උත්සාහයක් දරමු මුළු පරිවර්තනෙම මේ මහා ඡන්දෙදි කරගන්න. නේද? පළමු තෑග්ගම ලබා ගන්න. පළමු දිනුමම ලබා ගන්න. හැබැයි පළමු දිනුම ලබා ගන්න බැරි නම් අඩුම තරමේ අපි අතුරු ජයග්‍රහණ කීපයක්වත් ගමු. ඒ මොකද්ද? ඔබගේ හඬ රාජ්‍ය සේවකගේ ප්‍රශ්නය මම හිතන්නේ අපි මා දැක්ක අපේ සහෝදරු අපි රාජ්‍ය සේවකයන් පිළිබඳ කතා කරපු දීර්ඝ අවස්ථා පාර්ලිමේන්තුවේ දීර්ඝ ගණනාවක්. ඒ හැම කෙනෙක්ගේම කොතනද ප්‍රශ්නයක් වතුනේ යන්න අපි යොමු කරලා තිබෙනවා. ඒක විසඳුමක් ලබා ගැනීම සඳහා අපි මැදිහත් වී තිබෙනවා. ඒ නිසා හෙටත් මේ රටේ කොතනක හෝ පුරවැසියෙක් අසාධාරණට අයුක්තියට ලක් වෙනවා නම් ඒ වෙනුවෙන් ප්‍රබලතම හඬක් පාර්ලිමේන්තුවේ නියෝජනය කරන්න මාලිමාව ජයග්‍රහණය වෙනුවෙන් අපි හැමදෙනාම වැඩ කරමු කියලා ඉල්ලා සිටිමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි.